හොඳයි ළමයි. මේ වීඩියෝ එක හරහා මම බලාපොරොත්තු වෙනවා continuous probability distributions යටතේ හම්බ වෙන uniform probability distribution එක ගැන ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට මේකේ නම uniform probability distribution. uniform කියන වචනේ අදහස ඒකාකාරී කියන අදහස. හරිද? අපි බලමු මොකද්ද මේ කියලා. එතකොට uniform distribution එක ගොඩනැගෙන්නේ මේ uniform experiment එකකට අදාළව ප්‍රධාන features දෙකක් තියෙනවා. හරිද? පළවෙනි feature එක තමයි මෙන්න මේක. ඒ තමයි මේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් ඩිෆයින් වෙලා තියෙන්නේ. හරිද? අපි අර්ථ දක්වන්නේ කිසියම් ඉන්ටර්වල් එකක් අනුබද්ධයෙන්. හරිද? එතකොට පොදුවේ ගන්න පුළුවන් a, b කියන ඉන්ටර්වල් එක විදිහට. හරිද? ඊළඟට දෙවෙනි ෆීචර් එක තමයි a, b කියන ඉන්ටර්වල් එක තුල ඒ වැලියුස් වලට අදාළ probabilities සමානව බෙදලා වෙන් වෙලා තියෙනවා. ඒකාකාරීව බෙදා වෙන් කරලා දක්වන්න පුළුවන්. ඒක තමයි මේ දෙවෙනි කාරණේ කියන්නේ. probabilities of the random variable values are equally distributed. හරිද? ඔය මොකක්ද කියලා අපි තේරුම් ගත්තොත් එහෙම දැන් උදාහරණයක් හැටියට ප්‍රස්තාරයක ගත්තොත් එහෙම මේ තියෙන්නේ 0.30 කියන්නේ ඔය වගේ ඩිෆයින් කරලා තියෙන ඉන්ටර්වල් එක. හරිද? එතකොට ඔය 0.30 කියන ඉන්ටර්වල් එක තුල හරිද? probability නිරූපණය වෙන්නේ x අගයන් වලට අදාළව මේ ප්‍රස්ථාරයට යටින් ආවරණය වන කලාපයේ වර්ගඵලය තුල. හරිද? එතකොට හැමතිස්සෙම බලන්න මේ ප්‍රස්ථාරයේ x අක්ෂයට සමාන්තරව යන රේඛාවක් නිසා වර්ගඵලය ඒකාකාරීව වැඩිවීමක් තමයි තියෙන්නේ. හරිද? දැන් හරියටම මෙතන 15 කියලා ගත්තොත් එහෙම මැද හරිද? එතකොට 15ට කලින් තියෙන කොටස සහ 15න් පස්සේ තියෙන කොටස 15ත් 30ත් අතර කොටස සමානව ගන්න පුළුවන්. එතකොට 0.5 කියලා එහෙම ගන්න. හරිද? එතකොට අර ඒ random variable values නිරූපණය කරන x අක්ෂයට සමාන්තරව ප්‍රස්ථාරය යන නිසා හරිද? ඒ ප්‍රස්ථාරයට යටින් ආවරණය වන කලාපයේ වර්ගඵලය ඒකාකාරීව වැඩි වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් වර්ගඵලය ඒකාකාරීව වැඩි වෙනවා කියන්නේ අපිට කියන්න පුළුවන් probability equally distribute වෙලා තියෙනවා කියන. හරිද? ඒතර උදාහරණයක් ගත්තොත් එහෙම මම මෙතන මේ සිද්ධාන්ත පැහැදිලි කරන උදාහරණයක් කරන් තිනවා. x කියලා යුනිෆෝම් එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙනවා. ඒක මෙන්න මෙහෙමයි. additional weight gained by a person during the quarantine period. දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේ කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක නිරෝධායනය වෙන්න වෙනවා මේ වෛරසය වැළඳුණු කට්ටියට. හරි එතකොට දවස් 14ක්ද දවස් 21ක්ද මේ නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනය වෙනකොට බොහෝ වෙලාවට අර ව්‍යායාම කිරීම අඩුයින්. එතකොට අර සාමාන්‍ය කඩිසර ජීවිතයක් ගත කරපු එක්කෙනෙක්ගේ ඒ ජීවන රටාව යම්තාක් දුරට සීමා වෙන නිසා මොකද වෙන්නේ? එයාගේ ස්කන්ධේ බර එන්න වැඩි වෙනවා. හරිද? එතකොට මේ වැඩිවීම අපිට සලකන්න පුළුවන් යුනිෆෝම් probability distribution එක follow කරනවා කියලා. ඒක තමයි ඔය එක්ස්පෙරිමන්ට් එක විදිහට අරන් තියෙන්නේ. හරිද? additional weight gained by a person during the quarantine period. අමතර බර. හරිද? quarantine එකට කලින් ස්කන්ධය සහ quarantine එකකින් පස්සේ ස්කන්ධය මැනලා මේ දෙක අතර වෙනස සැලකුවොත් අන්නේ additional weight එක ගැන තමයි මෙතන මේ කතා කරන්නේ. හරිද? එතකොට මෙතන අරන් තියෙනවා extra ඒ කියන්නේ additional weight එකට එන්න පුළුවන්ලු ඒ වැඩිවීම කියන එක එක්ක බිඳුවක් වෙන්න පුළුවන්ලු නැත්නම් උපරිමයේ 30 දක්වා යන්න පුළුවන්. බිඳුවත් 30ත් අතර ඒ ප්‍රාන්තරය නැත්නම් ඉන්ටර්වල් එක අතර දුර තමයි මේ additional weight එක විචලනය වෙන්නේ. හරිද? ඉතින් කලිනුත් කිව්වා වගේ යුනිෆෝම් එක්ස්පෙරිමන්ට් එකකට ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවානේ. පළවෙනි ලක්ෂණය තමයි මොකද්ද? defined interval එකක් තියෙනවා. එතකොට මේ උදාහරණයේදී මම 0.30 කියන ඉන්ටර්වල් එක අරන් තියෙනවා. හරිද? ඊළඟට මේ 0.30ත් අතර ඒ ස්කන්ධයේ වැඩිවීම කියන කාරණය ඒකාකාරීව වෙන්න ඕනේ. හරිද? ඉතින් ඒක තමයි දෙවෙනි කාරණේ කියන්නේ. probabilities of the random variable values are equally distributed කියන අදහස් ගන්න. දැන් probabilities කියලා කියන්නේ කලින් කිව්වා වගේ වර්ගඵලයනේ. ප්‍රස්ථාරයෙන් යටවන කොටසේ වර්ගඵලයනේ. ඒකට
වර්ගඵලය ඒකාකාරීව තියෙන්න ඕනේ. හරිද? ඒකාකාරීව ඒ ස්කන්ධයෙන් ස්කන්ධයට ඉස්සරහට එද්දි ඒකාකාරීව වර්ගඵලය වැඩි වෙන්න ඕනේ. ඒ අදහස තියෙන්නේ. ඉතින් ඔය මේ දෙවනි ෆීචර් එක ෆුල්ෆිල් කරනවා කියලා කියන්නේ මේ අදාළ ඉන්ටර්වල් එක තුළ ප්‍රස්ථාරයේ හැසිරීම x අක්ෂයට නැත්නම් ඒ රැන්ඩම් වේරියබල් එක නිරූපණය කරලා තියෙන මේ අක්ෂයට සමාන්තරව යන්න ඕනි කියන අදහස තමයි එතනින් තියෙන්නේ. හරිද? හරි. ඔන්න ෆීචර්ස් දෙකක් තියෙනවා යුනිෆෝම් එක්ස්පෙරිමන්ට් එකකට අදාළ. හරිද? එතකොට යුනිෆෝම් එක්ස්පෙරිමන්ට් එකක නොටේෂන් එක. දැන් ඔය කලින් ප්‍රශ්නේ උදාහරණේ විදිහට හරිද? දැන් මේ ඉන්ටර්වල් එක එහෙනම් මොකද්ද වෙන්නේ? AB ඉන්ටර්වල් එක 0.30 අතර කියන ඉන්ටර්වල් එක 0.30 කියන ක්ලෝස් ඉන්ටර්වල් එක තමයි කියන පළවෙනි ෆීචර් එකට අදාළ ඉන්ටර්වල් එක. හරිද? එතකොට A ගියාගේ 0යි B ගියාගේ 30යි. මෙතනින් ඉස්සරහට අපි සුළු කිරීමේදී එක්සැම්පල් එකට අදාළ වැලියුස් අපි යූස් කරනවා. හරිද? එතකොට කිසියම් රැන්ඩම් වේරියබල් එකක් හරිද? යුනිෆෝම් කියලා අඳුරගත්තට පස්සේ ඒක නිරූපණය කරන්න පුළුවන් නොටේට් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ නොටේෂන් කියලා කතා කරන්නේ. එතකොට ඒකෙදි පැරාමීටර්ස් විදිහට අපි පාවිච්චි කරනවා අර ඉන්ටර්වල් එකට අදාළ පහළ සීමාව සහ ඉහළ සීමාව. A, B කියන අංගය. එතකොට සිග්නේචර් එක නැත්නම් ස්ටෑන්ඩඩ් නොටේෂන් එක මේක. එතකොට මේ එක්සැම්පල් එකට ගැලප්පුවාට පස්සේ අදාළ පැරාමීටර්ස් ආදේශ කළාම A ගියාගේ 0 සහ B ගියාගේ 30 ආදේශ කළාම ඔන්න එනවා අපිට x කියන්නේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක ෆලෝ කරන රැන්ඩම් වේරියබල් එක නැත්නම් එක්ස්පෙරිමන්ට් එකක්. ඒකේ ඉන්ටර්වල් එක ඇවිල්ලා 0.30 අතර කියන අදහස් තමයි මේකෙන් ගන්න තියෙන්නේ. හරිද? ඊළඟට probability density function කියලා එකක් තියෙනවා යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකට අදාළ. හරිද? එතකොට ඒ density function එකේදී මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි කියනවා ඔය සලකන ලද AB ඉන්ටර්වල් එක තුලදී හරිද? density function එකේ හැසිරීම මෙන්න මෙහෙමයි. හරිද? මොකද්ද? එකයට බීරින ඒ විදිහට තමයි හැසිරෙන්නේ. ඒතර සලකන ලද ඉන්ටර්වල් එක තුලදී density function එක හරහා ලබා දෙන වැලියු එක ලැබෙන්නේ එකයට බීරින a කියන අගය හරහා. ඉන්ටර්වල් එකකින් පිටතදී ඒ කියන්නේ a ට වඩා අඩු අවස්ථාවේදී සහ b ට වඩා වැඩි අවස්ථාවක ඉන්ටර්වල් එකට පිට අවස්ථාවකදී ඒ density function එක හරහා ලබා දෙන අගය 0යි කියලා තමයි ගන්න. හරිද? ඕක අපි පාවිච්චි කරනවා මේ උදාහරණ ගන්න හදද්දී ඔයාලට තේරෙයි මොකද්ද මේ අදහස් කරලා තියෙන්නේ කියලා. හරිද? ඊළඟට යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකට අදාළව expected value එක වෙන්නේ මේ define කරන ලද ඉන්ටර්වල් එකේ ඒ පහළ සීමාව සහ ඉහළ සීමාව එකතු කරලා දෙකෙන් බෙදුවාම එන අගය. A ධන B බෙදීම 2 කියන අගය තමයි ඒ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකට අදාළව expected value එක වෙන්නේ. හරිද? ඊළඟ variance එක වෙන්නේ ඉහළ සීමාවෙන් පහළ සීමාව අඩු කරලා ඒකේ වර්ගය 12න් බෙදුවාට පස්සේ එන අගය. B ඍණ A ගේ වර්ගය බෙදීම 12 කියන අගය තමයි ඒ අදාළ ඩිස්ට්‍රිබියුෂන් එකේ variance එක වෙන්නේ. යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකට අදාළ. ඉතින් මේක තමයි density function එකේ හැසිරීම. මේ expected value එක ගන්න සූත්‍රය, මේ variance එක ගන්න සූත්‍රය. ඕනෑම අවස්ථාවක variance එක යම් විදිහකට හොයා ගන්නවා නම් අපිට variance එකේ ධන වර්ගමූලය හරහා standard deviation එක හොයා ගන්න. ඒක ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. හරිද? අපි උදාහරණයකට යමු. එතකොට මේ උදාහරණය තමයි මම මේ continue කරන්නේ. හරි? එතන මෙතන කියලා තියෙනවා the additional weight gained by a person during the quarantine period is uniformly distributed from 0 to 30 kilograms. and 0.30 කියන ප්‍රාන්තරය තුල තමයි මේ distribution එක පැතිරිලා තියෙන්නේ. හරිද? එතන පළවෙනි ප්‍රශ්නේ කියනවා find the PDF of the distribution. PDF කියන එක අදහස් කරන්නේ probability density function කියන එක. හරි? එතකොට අපිට මෙන්න මේ ආකාරයට ඒ simple fx හොයන්න තියෙනවා. එහෙනම් ඔය simple ඒ කොටසට අදාළව හරිද? probability density function එක හොයද්දී මොකද වෙන්නේ?
ඒ අදාළ ඉන්ටර්වල් එක තුලදී හරිද? fx ගේ වැලියු එක වෙන්නේ මොකද්ද? 1 බෙදීම b ඍණ a කියන අගය. හරිද? 1 බෙදීම b ඍණ a කියන අගය. හරිද? b කියන්නේ උඩ සීමාව, a කියන්නේ යට සීමාව. මේ දෙකේ අන්තරය තමයි b ඍණ a කියලා කියන්නේ. එයනො බිංදුව සහ 30 කියන ඉන්ටර්වල් එක සැලකුවාම මේ ඉන්ටර්වල් එක තුල එන අගය හෙන 1 යට 30 කියලා තමයි. ඉන්ටර්වල් එකෙන් පිටතදී බිංදුවයි කියලා එන්නේ. මෙතන දක්වලා තියෙන විදිහට. ඉතින් ඔන්න ඔය fx හොයාගන්න එක නැත්නම් fx තමයි කියන්නේ මොකද්ද? probability density function එක. හරිද? එහෙනම් simple a කොටස හම්බ. simple b කොටස කියනවා find the probability a person will gain less than 10 kilograms. හරිද? ඒ කියන්නේ දැන් quarantine period එකේ ලැබෙන additional weight එක සලකද්දී කිසියම් පුජ්‍යලයකට කිලෝග්‍රෑම් 10ට වඩා අඩුවෙන් ඒ වැඩි වූ බර හිමිවීමේ probability හොයන්න කියලා තමයි. හරිද? ඒතර මේ කතා කරන සිනාරියෝ එකේ 0.30 අතර ඒ අමතර බර විචලනය වෙනවා. හරිද? ඒ අමතර බර කියන එක කිලෝග්‍රෑම් 10ට වඩා අඩුයි මේ probability තමයි හොයන්න කියලා කියන්නේ. හරිද? එතකොට ඔය මේක තමයි ප්‍රස්ථාරය. හරිද? මේ දීලා තියෙන ඉන්ටර්වල් එකට අදාළව ඔන්න ප්‍රස්ථාරය. හරිද? එතකොට දැන් මේ ඒරියා එකෙන් තමයි ළමයි සමස්ත ඒ probability නිරූපණය කරන්නේ. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා කිසියම් පරීක්ෂණයකට අදාළව කුඩා අණු කුඩා සිද්ධීන් තියෙනවා. ওই කුඩා අණු කුඩා සිද්ධීන් සියල්ලංගේම මේ probability වල එකතුව නැත්නම් total probability කීයද? 1ට සමාන වෙන්න ඕන. ඒ අනුව මේ 0.30ත් අතර ඉන්ටර්වල් එක තුල මේ සමස්ත වර්ගඵලයේ අගය එවත් ඒ total probability කීයද වෙන්න ඕන? 1 වෙන්න ඕන. එහෙනම් මේ total area එකේ size එක කීයද වෙන්න ඕනේ? 1. එතකොට මේක ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් නිසා අපිට ගන්න පුළුවන් මේ පළල වතාවක් දිග කියලා. එතකොට මේ capital F කියන එකෙන් අදහස් කරන්නේ මේ random variable එකට අදාළව ඒ cumulative distribution function කියන එක. හරිද? ඒ කියන්නේ වරි වෙන්න ඕනේ නැහැ මෙතන. කොහොම හරි ඒ fx ට අදාළ ඒ k කියන අගය අපිට හොයාගන්න පුළුවන් අර සිද්ධාන්තය පාවිච්චි කරලා. මොකද total probability අගය 1යි මේ continuous distribution වලදී total probability කියන එක නැත්නම් ඒ probability කියන එක නිරූපණය කරන්නේ size of the area හරහා. එහෙනම් total area එක එකට සමාන වෙන්න ඕන. හරිද? එතකොට මෙතෙන්ට k කියන අගය දාලා අපිට පුළුවන් k වතාවක් තියෙනවා. හරිද? පළල වතාවක් දිග. හරිද? හරහා ඒක එකට සමාන කරලා k ගේ අගය 30න් 1යි කියලා හොයාගන්න. හරිද? ඒක මූලික වශයෙන් කරගෙන ඉන්න ඕන. හරිද? ඊට පස්සේ දැන් ඔය b කොටසට යද්දී b වල කියනවා ඒ අමතර බර වැඩි වීම කිලෝග්‍රෑම් 10ට වඩා අඩු වීමේ probability හොයන්න කියලා. හරිද? එතකොට දැන් මෙතනින් k ගේ අගය හොයාගත්ත නිසා ඒ අගය දිගටම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර ප්‍රාන්තරය තුල දැන් මොකද වෙන්නේ? 0.10ත් අතර මේ ආවරණය වන කලාපයේ වර්ගඵලය තමයි ඔය අහන්නේ. හරිද? less than 10 කියනකොට 10ට වඩා අඩු වෙන්න ඕනේ. අඩු වෙනවා කියලා පොරිමව අඩු වෙන්න පුළුවන් 0 දක්වා. මොකද 0.30ත් අතරනේ මේ ඉන්ටර්වල් එක ඩිෆයින් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ මේ අවස්ථානුකූල probabilities අපිට පුළුවන් මෙන්න මෙහෙම ප්‍රස්ථාරය ආශ්‍රයෙන් හොයාගන්න පුළුවන්. ඒක තමයි පහසුම ක්‍රමය. නැත්තම් අර continuous distribution වලට අදාළ ඒ අනුකලන රීති උපයෝගී කරගෙන area under curve ගණනය කරන ඒ අනුකලන රීතීන් උපයෝගී කරගෙනත් අපිට පුළුවන් මේ value එක calculate කරන්න. හරිද? මම මේ දෙආකාරයට මේ calculate කරලා තියෙනවා. මම හිතනවා ඔයගලන්ට පහසු වෙයි කියලා මේ ප්‍රස්ථාරය උපයෝගී කරගෙන ඒ value එක හොයාගන්න විදිහ. හරිද? එතකොට 0.10 අතර මේ ආවරණය වන ප්‍රස්ථාර කොටසේ වර්ගඵලය හා. එතකොට මේ ඍජු කෝණාශ්‍ර ස්වරූපයන් එතකොට 10 වතාවක් 30න් 1. හරිද? ඒ හරහා එනවා කීයද?
less than 10 වීමේ probability එක 3න් 1යි. හරිද? ඉතින් ඕක තමයි ඔය graphically අපිට ගන්න පුළුවන් විදිහ. ඕකම අපිට අර theoretically ගන්න පුළුවන් මේ විදිහට. දැන් මේක continuous distribution එකක්. හරිද? එහෙනම් x less than 10 කියන එකෙන් අදහස් වෙන්නේ අවම සීමාවේ ඉඳන් 10 දක්වා probability density function එක ඒ අදාළ පැරාමීටර් එක විශේෂයෙන් අනුකලනය කිරීම. ඒකට probability density function එක කියන්නේ fx. හරිද? එහෙනම් එයාව අනුකලනය කරන්න ඕනේ x විශේෂයෙන්. ඒකට මේ area එක theoretically calculate කරන විදිහ. හරි? අවම සීමාවේ ඉඳන් එම අගය දක්වා. ඒකට less than 10 කියනකොට 10 දක්වා. ඒකට අවම සීමාව තමයි මේ ඍණානන්තය හරහා සංකේතවත් කරන්නේ. ඒකට ඍණානන්තය හරහා අවම සීමාව සංකේතවත් කරනකොට මේ සිනාරියෝ එකට අදාළ අවම සීමාව වෙන්නේ මොකද්ද? බිංදුව. බිංදුවෙන් රිප්ලේස් වෙනවා ඊළඟ පියවර එක. හරිද? ඒතර අවම සීමාවේ ඉඳන් ඒ අදාළ අගය දක්වා fx dx කියන එකෙන් අදහස් කරන්නේ මේ ඒ ඒරියා එක හරිද? x විශේෂයෙන් fx අනුකලනය කිරීම කියන එකෙන් අදහස් කරන්නේ මේ ඒරියා එකේ සයිස් එක. හරි. ඒතර අවම සීමාව ඍණානන්තයේ බිංදුවෙන් රිප්ලේස් වෙනවා. ඒතර fx කියන්නේ මොකද්ද? ඔය බිංදුව 30ත් අතරදීම 1යට 30 විදිහට තමයි fx හැසිරෙන්නේ. එහෙනම් බිංදුව 10ත් අතරදී 1යට 30 විදිහට තමයි යාම හැසිරෙන්නේ. ඒකට 1යට 30 ආදේශ කරන්න පුළුවන් fx විදිහට. හරි fx වෙනකොට බිංදුව 30ත් අතරදී 1යට 30 නම් වැලියු එක බිංදුව 10ත් අතරදී 1යට 30යි. එයාගේ ආදේශ කරා. ඉතින් මේ 1යට 30 කියන්නේ නියත කියන්නේ අනුකලන නීතීන් වලට අනුකූලව 1යට 30 නියත එළියට ගන්න පුළුවන්. අවසානයේ x විශේෂයෙන් 1 අනුකලනය කරන්න තියෙන්නේ. ඉතින් මේක definite integral එකක් හරිද? නිශ්චිත අනුකලනය. ඒ අනුව ඒ සීමාවන් ඇප්ලයි කරලා එක x විශේෂයෙන් අනුකලනය කළාම කීයද x කියන අගය එන්නේ. එතකොට අර ඉහළ සීමාවෙන් ආදේශ කරලා ඒක පහළ සීමාවේ වැලියු එක ආදේශ කරලා ඒ අන්තරය අරගෙන ඔන්න විදිහට සුළු කරලා ගන්න පුළුවන්. කීයද 3න් 1 කියන අගය එන්නේ. හරිද? තේරෙනවද? එතකොට මේ graphically බොහොම ලේසියෙන් 3න් 1 කියන අගය ගන්න පුළුවන්. නැත්නම් අර continuous distribution වලට අදාළ ඒ theories use කරලා theoretically මෙහෙම ගන්න පුළුවන්. හරි? අපි යමු C කොටසට. මෙතන කියනවා probability හොයන්නේ කියලා interval එකක් තුල. කිලෝග්‍රෑම් 10ත් 15ත් අතර additional weight එකක් ගැනීමේ probability හොයන්නේ කියලා තමයි කියන්නේ. හරිද? ඒතර ප්‍රස්ථාරයෙන් අපි අඳගත්තොත් මොකද්ද? 10යි 15යි අතර මේ ආවරණය වන කලාපයේ වර්ගඵලය තමයි ඔය අහන්නේ. ඉතින් 10යි 15යි කියන්නේ මොකක්ද? මේ ඍජු ගුණාංශයේ වර්ගඵලය මෙතන 5 වරක් 1යට 30. 5 වරක් 1යට 30 6න් 1යි කියලා ගන්න. ඒ අපි ප්‍රස්ථාරය හරහා බොහොම පහසුවෙන් විසඳන විදිහ. එතකොට theoretically ගත්තොත් 10ත් 15ත් අතරනේ. එහෙනම් 10 සිට 15 දක්වා මේ ආවරණය කරන කලාපයේ වර්ගඵලය කියන එක සංකේතවත් වෙනවා කොහොමද? x විශේෂයෙන් ඒ fx අනුකලනය කිරීම කියන එක. ඒතකොට 10ත් 15ත් අතර. ඉතින් බිංදුවත් 30ත් අතරදී 30න් 1යි නම් 10ත් 15ත් අතරදී 30න් 1යි. නේද? එහෙනම් fx ව 30න් 1කින් ආදේශ වෙනවා. ඊට පස්සේ නියතයක් විදිහට 30න් 1 එළියට අරගෙන අර කලින් ගානේ විදිහටම ඒ සීමාවන් ඇප්ලයි කරලා සුළු කරගෙන එනකොට අවසානයේ උනම 6න් 1යි කියලා හොයාගන්න. හරිද? ඊළඟට D කොටසේ කියනවා දැන් B කොටසේ අපි less than අවස්ථාවට අදාළව හිමු. එතකොට C කොටසේ අපි interval එකකට අදාළව between අවස්ථාවට අදාළව. දැන් මේ more than අවස්ථාවට අදාළව හොයන්නේ. additional weight එක කිලෝග්‍රෑම් 25ට වැඩි වීමේ probability තමයි මේ හොයන්නේ. හරි. ඒතර අපි ප්‍රස්ථාරිකව නිරූපණය කරගත්තොත් මේ 25ට වැඩි කියලා යන්න පුළුවන් උපරිමය කීයද? මේ සිනාරියෝ එක හැටියට 30නේ. එහෙනම් මෙන්න මේ කොටසේ වර්ගඵලය. ඒකට 5 වරක් 30න් එක මෙතෙන්දිත් 6න් එකම තමයි. හරිද? ඉතින් theoretically ගන්නවා නම් 25 ඉඳන් 30 දක්වා. greater than 25 කියනකොට 25 සිට යන්න පුළුවන් උපරිමය මේ සිනාරියෝ එකේ 30නේ. එහෙනම් 25ත් 30ත් අතර fx x විශේෂයෙන් අනුකලනය කිරීම. එතකොට බිංදුවත් 30ත් අතරදී 1යට 30 නම් අගය
25 30 අතරදී fx 1.30යි. fx ට 1.30 ආදේශ කළා. ඊට පස්සේ ඒක නියතයක් විදිහට එළියට ගත්තා. ඔන්නෝම අනුකල්ල නීතීන් වලට අනුකූලව සුළු කරගෙන ඇවිල්ලා මෙතන 6න් 1යි කියලා ගන්න. හරිද? ඉතින් ඔයාලට තේරෙනවද දැන් මේ කොටස් තුනක්ම කළා. මේ යුනිෆෝම් ගානකදී ප්‍රස්ථාරය ඇඳගෙන මේ කැපිටල් fx අක්ෂයේ අදාළ නියතය total probability යට අදාළ සූත්‍රය පාවිච්චි කරලා හොයාගත්තට පස්සේ මේ අවස්ථානුකූල probabilities calculate කරන එක ලේසි කොහොමද? ප්‍රස්ථාරය හරහා ඒ අවස්ථාවට අනුකූලව ප්‍රස්ථාරය ඇඳගෙන ප්‍රස්ථාරයට අදාළ වේරිය එක calculate කරන එක ලේසි. මේ theoretical approach එකට වඩා. හරිද? ඒක මේ uniform distribution එක ලක්ෂණ. හරිද? D සහ E sorry E කොටස කියන්නේ mean එකයි variance එකයි හොයන්නේ කියන එක. ඒ කියන්නේ මෙන්න මේ mean එකේවත් expected value එකයි variance එකයි Vx එකයි හොයන්නේ කියලා මේ සූත්‍ර පාවිච්චි කරනවා. එතකොට Ex කියන්නේ මොකද්ද? A ධන B බෙදීම 2. එහෙනම් A කියන්නේ පහළ සීමාව බිඳුවයි B කියන්නේ ඉහළ සීමාව 30යි. බිඳුව ධන 30 බෙදීම 2 expected value එකේද 15යි. එහෙනම් additional weight එකේ average එක නැත්නම් expected එකේ නැත්නම් mean value එක කීයද? කිලෝග්‍රෑම් 15යි. variance එක කියන්නේ B ඍණ A ගේ වර්ගය බෙදීම 12. ඒ කියන්නේ B කියන්නේ ඉහළ සීමාව 30යි, A කියන්නේ පහළ සීමාව බිඳුවයි. 30 ඍණ බිඳුවේ වර්ගය බෙදීම 12. ඒ කියන්නේ 30 වර්ගය බෙදීම 12 කියන්නේ 900 බෙදීම 12 75. නොමයි variance එක කියන්නේ. standard deviation එක ගහුවා නම් ප්‍රශ්නයක මේ 75 ධන වර්ගමූලය ගන්න තියෙන්නේ. variance එකේ ධන වර්ගමූලය. එතකොට 5යි මූල 3යි කියලා ගන්න පුළුවන්. එහෙම හුවනම්. හරිද? ඊළඟට අපිට තියෙනවා මේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක සිලබස් එකේ තිබ්බට ළමයි තාම මේ පාස් පේපර්ස් වල අහලා නැහැ. හරිද? ඉතින් ප්‍රශ්නයක් හොයාගෙන යද්දි මට හම්බුනේ assignments වලින්. හරි ඉතින් ඒ assignment ප්‍රශ්න අපි බලමු. හරිද? එතන මේක කියනවා ඇන්ඩ්‍රු කියන පුජ්‍යලයා එක්සර්සයිස් කරනවලු හැම උදේකදීම. එතකොට මේ එක්සර්සයිස් කරන කාලය කියන එක යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකක් ෆලෝ කරනවා. හරිද? Andrew does exercises every morning for a duration that varies uniformly between 30 minutes and 50 minutes. හරි. යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක ෆලෝ කරනවලු එක්සර්සයිස් කරන කාලය ඒ ඉන්ටර්වල් එක කීයද? මිනිත්තු 30ත් මිනිත්තු 50ත් අතර. හරි. එතකොට ඔන්න ඔක තමයි ඉන්ටර්වල් එක. මිනිත්තු වලින් ගත්තාම 30ත් 50ත් කියන ඉන්ටර්වල් එක තමයි මෙතනදී අපි සලකන්න ඕනේ. ඒ ඩිෆයින් ඉන්ටර්වල් එක. ප්‍රශ්නෙට අහනවා probability that he does exercise on a given morning for a duration between 35 minutes and 45 minutes. සාමාන්‍යයෙන් ඉන්ටර්වල් එක කියන මිනිත්තු 30ත් 50ත් අතර. හැබැයි සලකන ලද උදේකදී දේශනකදී මිනිත්තු 35ත් 45ත් අතර ප්‍රමාණයක් එක්සර්සයිස් කිරීමේ probability හොයන්න කියලා තමයි කියන්නේ. හරිද? ඉතින් ඔකට හරිම ලේසි අපිට ඒ graph එක ඇඳගෙන ඒ හරහා සුළු කරන්න තිබ්බනම්. හරි. අපි යමු විසඳුමට. එතකොට මේ විසඳුමේ ඔයගලන්ට පේනවා අපි graph එක ඇඳගත්තා. කොහොමද? 30ත් 50ත් අතරනේ. සාමාන්‍යයෙන් 30ත් 50ත් අතර. ඒක තමයි define interval එක. හරිද? එතකොට දැන් මෙන්න මේ මෙතන කලින් ගානේ සාකච්ඡා කළා වගේ නියතේ හොයාගන්න අපිට අර total area එක එකට සමාන කරන්න පුළුවන්. හරිද? එතකොට 30යි 50යි අතර වෙනස කීයද? 20යි. එහෙනම් 20 වතාවක් මෙතෙන්ට k කියලා අගයක් දාගත්තොත් 20ක් k සමාන වෙනවා කීයද? 1ට එනම් k ගේ අගය වෙන්නේ මොකද්ද? 1යට 20. එනම් මෙතෙන්ට 1යට 20 කියන අගය. මොකද මේ 20 වතාවක් 1යට 20 අගය කීයද වෙන්න ඕන? 1ට සමාන වෙන්න ඕන. ඉතින් ඒ අදහසින් අපිට 1යට 20 කියන අගය මෙතෙන්ට ගන්න පුළුවන්. හරි. ඊටට අහන්නේ මෙතන මිනිත්තු 35ත් 45ත් අතරනේ. මෙතන මගේ පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. මෙතන මේ 30ට පස්සේ 35 එනවා. 35ත් 45ත් අතරනේ. එතකොට 35ත් 45ත් අතර ගනිද්දී එතන කීයද පරතරය? 10යි. එහෙනම් මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය කීයද? 10 වතාවක් 20 එන්නේ. මෙන්න මේ විතර ගන්න පුළුවන්. 20 එක වතාවක් 10 කීයද?
0.1යි. හරි. එතකොට උත්තර වලට ගියොත් එහෙම ආන්සර් එක මොකද්ද? D කියන ආන්සර් එක. හරි. ඔය ප්‍රශ්න විතරයි ළමයි අසයින්මන්ට් වලින් තෝරගන්න තිබ්බේ යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකකට අදාළව. ඉතින් worry වෙන්න දෙයක් නැහැ. යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එකකින් ඊට වඩා දෙයක් අහනවා නම් ඒ අහන්න තියෙන සියල්ලම මම මේ උදාහරණ ගාන තුල ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. හරිද? ඒ less than අවස්ථාවට අදාළව probability හොයන්නේ කොහොමද? interval එකකට අදාළව probability හොයන්නේ කොහොමද? more than අවස්ථාවට අදාළව හොයන්නේ කොහොමද? mean එක හොයන්නේ කොහොමද? variance එක හොයන්නේ කොහොමද? ඒ වගේම probability density function එක හොයන්නේ කොහොමද? කියන මේ සියලුම කාරණා මේ උදාහරණය තුලින් ආවරණය කරනවා. තාම පාස් පේපර්ස් වල අහලා නැහැ කිසිම ප්‍රශ්නයක්. අහලා තියෙන එකම ප්‍රශ්නයක් තියෙන්නේ assignment ප්‍රශ්නයක් විදිහට. හරිද? කොහොම හරි බොහොම ලේසි ප්‍රශ්න ඩිස්ට්‍රිබියුෂන් එකක්. ලේසි concepts තියෙන්නේ. ඉතින් ඕක තමයි යුනිෆෝම් ඩිස්ට්‍රිබියුෂන් එක කියලා කියන්නේ. දැන් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියන. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.